තෙරුවන් සරණයි. සන්තක සූත්‍රය සංයුත්ත නිකායේ 4 වෙනි කාණ්ඩයේ බුද්ධ ජයන්ති ත්‍රිපිටක මාලාවේ 16 වෙනි ග්‍රන්ථයේ 417 වෙනි පිටුව. සන්තක සූත්‍රය. එකල්හි ආයුෂ්මත් ආනන්ද තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියහ. එකත් පසක වුන් ආයුෂ්මත් ආනන්ද තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේට මේ සැලකළහ. වහන්සේ, වේදනාව කවරක්ද? වේදනා සමුදය කවරේද? වේදනා නිරෝධය කවරේද? වේදනා නිරෝධගාමිනී පටිපදාව කවරේද? වේදනාවේ ආස්වාදය කවරේද? ආදීනය කවරේද? නිස්සරණය කවරේද? එතකොට මේ වේදනා සංයුත්තේ රහෝගත වර්ගයේ සන්තක සූත්‍රයේ ඊටම වටිනා කාරණා කීපයක් ඉස්මතු වෙනවා. මෙතනදී ඔබට මේ සංඥා වේදේති නිරෝධ සමාපත්තිය සංඥාවත් වේදනාවත් සමනය කරගෙන ඒ සමාපatti සුවයෙන් වාසය කරන එක. අතරම සංඥා වේදේති නිරෝධ සමාපත්තිය කියන්නේ නිවන නෙමෙයි. මේ සූත්‍රවල ඔබට අහන්න ලැබෙන්නේ නැති මීට පෙරත් ඉදිරියේදීත් ඔබට අහන්න ලැබෙවි. අන්තොටු පිරිවැඩියන් වේදනා නිරෝධ සමාපත්තියට සංඥා වේදේති නිරෝධ සමාපත්තියට සමවැදී සිටින බව ඒ දේශනාවලම අහන්න ලැබෙනවා. ඒ කියන්නේ ඉද බික්කවේ බික්කු මේ ශාසනයේ භික්ෂුව පමණක් නෙමෙයි. ඒ ලෞකික සමාධිවල ඒ අරූප සමාධිවල ඉන්න ඒ රූපාවචර සමාධිවල ඉන්න ඒ තපස්වරු පවා වේදනාවයි සංඥාවයි සමනය කරගෙන වාසය කරපු බව පැහැදිලි වෙනවා. හැබැයි එතන රාග දේශ මොහ ප්‍රහාණයක් සිද්ධ වෙන්නේ නැහැ. අරහත් සමාධියක් ඒ තුල අඩංගු වෙන්නේ නැහැ. ඒ කියන්නේ ඉද බික්කවේ බික්කු මේ ශාසනයේ භික්ෂුව ගැන නෙමෙයි. ඒ කියන්නේ අන්තොටු පිරිවැඩියන් විසින් ඒ සමතය තුළ ඒ සමත භාවනාව තුළ ඒ නිගණ්ඨ භාවනාව තුලත් වේදනා සංඥා නිරෝධ කරගෙන වාසය කරන එක තියෙනවා. සමාපatti සුවයෙන් කටයුතු කරනවා. හැබැයි ඒවා ලෞකිකයි. ඒවා පිරිහෙනවා. ඒ සංඥා වේදනා නිරෝධ කරගෙන වාසය කරන එක මේ ශාසනයට සීමා වූවක්ම නෙමෙයි. හැබැයි අන්තොටු පිරිවැඩියන්ගේ ඒ නිගණ්ඨ භාවනාවලත් සිද්ධ වෙන ඒ නිරෝධ සමාපත්තිය තුල කෙනෙක් ඉන්නවා. හැබැයි ඉද බික්කවේ වෙක්කු මේ ශාසනයේ බුදුන් වහන්සේ වැඩ සිටින ඒ නිරෝධ සමාපත්තියත් හැබැයි නිරෝධ සමාපත්තිය තුල මේ ශාසනය තුල කෙනෙක් දකින්න ලැබෙන්නේ නැහැ. මෙන්න මෙතනමයි වෙනස තියෙන්නේ. අවබෝධයෙන් මිදිලා කියන එක තමයි අපි කියේ සංකිතේ නිබ්බිදායි. අවබෝධයෙන් මිදිලා කියන්නේ කෙනෙක් පුජ්‍යලයේ හමු නොවන ධර්මතාවයේ දැකලා මිදිලා වාසය කරන එක කටයුතු කරන එක. මේක ඊටාම වැදගත් අතිශය සියුම්. මාර්ගය තුළ කටයුතු කරන ඒ දියුණු ඒ වික්ෂුන් වහන්සේලාට ඒ දියුණු ඒ ආශ්‍රව කෙලෙස් කරගෙන යන මඟ තුළ දියුණුවටපත් වෙන කෙනෙකුට අවසානයේදී හමු වෙනවා මේ රාග දේශ මොහ තුනී වෙලා නොදැනෙන ස්වභාවයක යාන්තම් හෝ දැනෙන ස්වභාවයක මෙන්න මේ අවස්ථාවට ලං වෙන විට කම්පන චංචන ස්වභාවයක් එනේන අරමුණට කම්පණය වෙනවද ඒ කම්පණය වෙන ස්වභාවයේ දැනෙන ස්වභාවයකින් පවතිනවා. ඒ ආශ්‍රව කෙලෙස් අනුශය වශයෙන් පවතිනවා. එතකොට එතන දැනෙන ස්වභාවය තමයි අපි අර පෙන්වන්නේ ආසවක්ඛ්‍යා ඥානය තුළ ඒ සිහියට ආසු වෙන බව. ඒ සිහිය දියුණු කරගෙන යන මේ නිවන් මඟ යන ආකාරය තමයි අපි මේ දේශනාවල ඔබට ඉදිරිපත් කරන්නේ. එතකොට ඒ ඥානය අවදි වෙන ඒ සිහිය විසින් දියුණු කරගෙන යන විට ඒ සිහියට අවදි වීම තුළ ඒ ඥානයට අවදි වෙන ආකාරය තමයි අපි ඔබට පෙන්වන්නේ. ඇත්තටම මේ ඥානයේ අවදි වීමයි
වැදගත් වන්නේ. ඔබ දන්නවා මේ හැම තැනදීම අහන්න ලැබෙනවා උද්‍යව ඥානෙ, වාය ඥානෙ, බයිතපට්ඨා ඥානෙ, මුඤ්ඤුතු කම්මතා ඥානෙ, ආදීනවනුපස්සනා ඥානෙ, සංඛාර උපේක්ෂා ඥානෙ, පටිසංකානු ඥානෙ. ඉතින් මේ කතා කරන ඥානෙ කියන ඥානෙ කියන්නේ මේක හසුවන්නේ ඇත්තටම සිහියටයි. මේක විඥාන මායාව ඇතුලේ තවත් එක් විඥාන මායාවේ තවත් එක් මායාවක් නෙමෙයි. මේක අතිශයින් සියුම් කාරණයක්. බොහෝ අයට මේක වැටහෙන්නේ නැහැ. බොහෝ අය මෙතන හඳුනගෙන නැහැ. ඇත්තටම මේ සිහිය අවදි වෙලා ඒ ඥානය අවදි වෙලා ඒ ආසවක්ඛ්‍යා ඥානය කියන්නේ තමන්ගේම අභ්‍යන්තරේ තමන්ටම සාන්දිටික වෙනවා. තමන්ගේම අනුශේ වශයෙන් තියෙන කෙලෙස්යන් ඡය වීගෙන යන ආකාරය. අන්නේ යන ආකාරයට සිහිය පැවැත්වීම තමයි ආසවක්ඛ්‍යා ඥානය. ඉතින් මේ ආසවක්ඛ්‍යා ඥානය අද සමාජය තුළ කතා බහට ලක් වෙනවා අඩුයි. බොහෝ අය කතා කරන්නේ නැහැ. අවබෝධයක් නැහැ. නමුත් ඇත්තටම මේ පරම සත්‍යයි. ඒ ඥානයේ අවදි වෙන එකයි. එහෙමනම් ඒ ඥානය හඳුනාගත්තොත් ඒ ආශ්‍රව කෙරේ ෂේවන ආකාරයේ දැක මිදිමින් යන ගමන හමු වුණොත් ඒකාන්තයෙන්ම නිවන් මඟ හමු වෙනවා. ඉතින් ඒ බොහොම පරිස්සමෙන් දකින්න මේ කාරණේ ඊටාම වැදගත්, ඊටාම ඍජුයි. ඒ කියන්නේ මෙතනදී ඔබට දකින්න ලැබෙනවා පුබ්බේ නිවාසානුස්සය ඥානෙ. ඒ කියන්නේ මේ සිත් අට ගන්නා කද පිළිවෙත දකින්න ඥානෙ. ඒ වගේම චතුප්පහත ඥානෙ. මේ මොහොත විතරයි මේ සිතක් පවතින්නේ. ඒ ෂණේ දකින්න එක. ඒකයි චතුප්පත්ති ඥානෙ කියන්නේ. ඒ ඇත්තනම ඇති වෙලා නැති වෙන ඒ පච්චුප්පන්න ධර්මයේ කියන්නේ. මේ සේරම සාන්දිටිකයි. සිහියට හසු වෙනවා. ඥානෙට හසු වෙනවා. ඒක මේ සුතමේ ඥානෙ. ඥානෙ කියලා කියන්නේ සුතේ කියලා කියන්නේ අපි සද්ධර්ම ශ්‍රවණයේ තුල අර කල්‍යාණ මිත්‍රාගේ පණිවිඩේ සත්‍ය ධර්මයේ ඒ සත්‍ය ධර්මයේ අපි දැනුමට ඒ අසා දැනගන්න ධර්මයේ හැබැයි ඒක ඥානෙටත් හසු වෙනවා සත්‍ය බවට. අන්නේ ඥානට දැනීමයි සුතමේ ඥානි කියලා කියන්නේ. ඉතින් මේ හැම තැනදීම මේ ඥානය කියන වචනේ තියෙන හැම තැනකදීම ඒ සත්‍ය බවට දැනීමට සිහියට තමයි යොමු වෙන්නේ. ඒ සිහිය කියන එකට සිතුවිලි නැහැ. ඒ ලුණරහ දැනීම කාටවත් කියා ගන්න බෑ. ඒ උපමාව වගේමයි. මේ දැනෙන සිතක් ඇතු වෙලා නැතුණු බව, ඒ සිතේ සත්‍ය දැකලා මිදුණු බව, ඒ නමුත් ඒ කෙලෙස් යන්තම් හෝ පවතින ආකාරය ඒ සියල්ල ඥානට හසු වෙනවා. ඒ ආසවක්ඛ්‍යා ඥානෙ Tamanට ඒක ඥානයක් බවට පත් වෙනවා. ඒ කියන්නේ වෙනම පාත් එකක් බවට පත් වෙනවා. ආශ්‍රව කෙලෙස් ශේවිගෙන යන ආකාරයේ සිහිය ඒ සිහියත් එක්ක නුවණත් එක්ක එකතු වෙලා ඒ දැනීම මාර්ගයේ තමයි ආසවක්ඛ්‍යා ඥානයක් විදියට ක්‍රියාත්මක වෙනවා. ඉතින් ඒ කියන කොටත් ඒක වැටහෙනවා. මෙන්න මේ නිසා තමයි මේ සාන්තක සූත්‍රයේ තියෙන වැදගත්කම ඔබට දකින්න ලැබෙන්නේ. ඇත්තටම මේ වේදනා සංයුත්තේ වේදනා සංඥා වේදනාවම තමයි අපි කෝ සංඥාවේ දර්ශකය කියන්නේ. දැන් අපි යමක් අපිට දැනෙනවා කියන එකමනේ වේදනාව. ඒක දැන් මේක ගන්න පුළුවන් ආයතන වලට ගන්න පුළුවන්. එතකොට වර්ණ, ශබ්ද, ගන්ධ, රස, පහස මේවත් මේ ආරම්මන විදිහට ඒ වේදනාවක් විදිහට තමයි ඒ ආරම්මනේ පටික සම්පස්සයෙන් දැනීම ඒක වේදනාවක්. ඒක සැප වේදනා, දුක් වේදනා, අදුක්කම සුඛ වේදනා කියන පැත්තෙන් දකින්න නැතුව ඒක දකින්න ඒක විඳීමක්. ඒතකොට ඒකට වේදනා කියන වචනේ තමයි භාවිතා වෙන්නේ. ඒක පටිගයක්. ඒ කියන්නේ පටික සම්පස්සයක්. ඒ කියන්නේ පස්ස කියන තැන දෙයක් බවට පත් වෙන තැන මුලින්ම එන්නේ කිරණයක්. අන්නේ කිරණ අවස්ථාව. ඒතකොට එතන දෙයක් කියලා නැහැ. එතකොට ඒක ශබ්ද වර්ණ එකතු වෙලා නැහැ. ඒ එකතු වෙන එක තමයි මනෝවිඤ්ඤාණය කියලා අපි ගන්නෙ. නමුත් මෙතන චක්කු විඤ්ඤාණ, සෝත විඤ්ඤාණ කියලා ගන්නකොට ඒක දැනීමක් පමණයි. එතකොට එතන ගන්නෙ නැහැ මේසපුටු කියලා. එතකොට එතන ඒක තමයි එතකොට මේ ස්පර්ශේ සම්පස්සේ කියලා කියන්නේ. ඒ කියන්නේ පස්සේ කියන්නේම පොතම තමයි. පොත කියන්නේම පස්සේ තමයි. පස්චා කියලා ගන්නකොට වේදනා සංඥා සංකාර විඥාන සියල්ලටම සමුදේ වෙන්නේ පස්සේ. එහෙනම් පස්ස කියන්නේම එතකොට අපිට තේරෙනවා මේ ස්පර්ශය කියන්නේම දෙයක් කියලා දකින එක. දෙයක් කියලා දකින තැන මුලින්ම අපිට එන්නේ වර්ණ හැඩතලයක්. ඒක තමයි චක්කු විඥාන සිත. ඒ කියන්නේ ඒ ආරම්භනේ. එතකොට ඒ අරමුණ. ඒක එතකොට ඒ ඇසෙන් එන්නේ කිරණයක් වුණාට අපි දකින්නේ පොතක්. අන්න අපි හදාගෙන බලන එකයි කිය වට්ටම් වට්ටති. දෙවෙනි පාර අපි හිතේ හදාගත්ත දෙයක් තමයි දකින්නේ. බාහිර තියෙන දේ නෙමෙයි අපි දකින්නේ සිතුවිල්ලක්. ඒකයි චිත්ත රූපයක්. ඒකේ නාම රූප දෙකක් එකතු වෙච්ච එකක් තමයි චිත්තයක් කියන්නේ. අන්න අපි ඒකයි එක පැහැදිලි කරේ. නාම රූප දෙකක් එකතු වෙච්ච එකක් තමයි. ඒතකොට විඥානේ චිත්තය කියන්නේ.
එතකොට එතනත් ඒක පැහැදිලි. එතකොට ඒක තමයි එන්නේ පටිගයක් වේ පටික සම්පස්සේට අදවචන සම්පස්සයක් එන්නේ කිරණයක් දකින්නේ චිත්තයක්. අන්න ඒක සංඛාරා වලට පත් වෙලා ඒ කියන්නේ වේදනාව තමයි මේ එතරත් එන්නේ හැඩතල වර්ණ හැඩතලේ වේදනාව විඳීම. ඒක තමයි ඊට පස්සේ ගලපලා බලනවා කියන පෙරමතකයෙන් ගලපලා බලනවා කියලා රේඛා අධියරක දෙව පැහැදිලි කරන්නේ. ඒකම තමයි සංඛාර කරනවා කියන්නේ. කියන්නේ වේදනා සංඥා සංඛාරා. එතනින් තමයි විඥානය දැනගැනීම පොත කියලා එන්නේ. ඒක හැබැයි ඔය පෙරමතකය කියලා හැම එකක් කොහෙවත් නැහැ. මෙතනම මේ මොහොතෙම එතනම මේ දේ සිද්ධ වෙනවා. ඒ හැඩතලයත් එක්කම එන ෂොට් එක වදිනවා වගේ අර අපි කිව්ව උපමාව. ඒ කියන්නේ ස්පාක් එක, ඒ කියන්නේ රුප්පණය කියන එක, ඒ කියන්නේ රූපේ බවට පත් වෙන අபிසංකරණය කියන එක. රූපත් සංගතං අபிසංකරෝද කිව්වේ. එතනම සියල්ලම තියෙනවා කියන්නේ. ඒ ස්පාක් එකේම ඒ ප්‍රසාදෙම. ඒ ප්‍රසාදය කියන එක එතකොට මේ විග්‍රහ කරන්න ගියොත් මේ සියල්ලම ඔබට හමු වෙනවා. කියන්නේ ඇහැ අරනකොට ලෝකෙම මැවෙනවා, ඇහැ වහනකොට ලෝකෙ නැහැ. එහෙනම් එතනමයි ලෝකෙම මැවෙන්නේ. ලෝකේ කලින් තිබිච්ච එකක් නෙමෙයි, පෙර තිබිච්ච එකක් නෙමෙයි, පෙර නොතිබීම හටගත් එකක්. ඉතුරු නැතුවම නිරුද්ධ වෙනවා මේ මොහොතේම. ඒ සත්‍ය දකින්න කොටයි ඉතුරු නැතුවම නිරුද්ධ වෙන්නේ. ඇත්තම ධර්මතාවය නම් එතනම හටගෙන නිරුද්ධ වෙනවා. ඒකයි සබ්බපාපසකරණ මේ සියලු සිතුවිලි අකුස සබ්බපාපසකරණ. සබ්බ කියන්නේ සියල්ලම, පාපස කියන්නේ ආකරණ මේ සියල්ලම එන සිතුවිලි සියල්ලම අකුසසිත. ඒ කියන්නේ මේ සබ්බපාප සිතුවිලි අකරණ. ඒ සබ්බපාපස්ස අකරණ. කුසලස උපසම එන සිතුවිලි ඇත්තක් නෙමෙයි නිසා, මායාව නිසා, රැවටෙන නිසා ඒක අක සියලු සිතුවිලි අකුසල කියන්නේ. කුසල සිත්මයි කියන්නේ. එතකොට සබ්බපාපස් අකරණ කුසල සුපසම්පදා කියන්නේ එතකොට මේ සිතේ සත්‍ය දකින එකයි. එතකොට එතනයි තියෙන්නේ. එහෙමනම් සතිත්ත පරියෝදපන. එහෙමනොත් තමයි සිත් දමන වෙන්නේ. ඒ තමයි බුද්ධාන සාසන. ඒ වගේමයි අනිච්චවත සංඛාරා කියලා ගන්නකොට මේ සියලු සිතුවිලි ඇත්ත නෙමෙයි. ඒ අනිච්චය කියන්නේ ඒක ඇත්තක් නෑ. අනිත්‍යයි. අනිච්චවත සංඛාර උපාදවය ධම්ම සංඛාරා කියන්නේ සිතුවිලි. ඒතකොට උපාදවය ධම්මිනෝ. ඒ කියන්නේ අන්න එතරත් ඔබට පැහැදිලි වෙනවා. ඇතිවෙන නැතිවෙන ධර්මතාවයක් තියෙනවා. උපාදවය ධම්මිනෝ කියුවේ ඒක සාමාන්‍ය ඕනම කෙනෙක් මේ හට ගන්න සිත නිරුද්ධ වෙන ස්වභාවය. උපාදවය ධම්මිනෝ. හැබැයි උපජ්ජිත නිරුද්ධන්ති. එතනම සත්‍ය දකිනවා නම් එතනම උපදුණු තැනම සත්‍ය දැකලා මිදෙන්නේ. උපජ්ජිත නිරුද්ධ. තේසං උපසම්මවස්සක. එහෙම වුණොත් තමයි සාන්ත සෝයටපත් වෙන්නේ සත්‍ය දැකලා මිදුණොත් තමයි. එතකොට මෙන්න මේ අවබෝධය ඊටම වැදගත්. එතකොට මෙතන එන වේදනාව හැඩතලයේ කියන එක අධීරක් එක කිරණයක් කියන එක ඒක දෙයක් බවට පත් වෙන එක. ඒ වගේම මෙතනදී මේ සන්තක සූත්‍රයේදී අපිට වැදගත් වෙනවා මේ ධර්ම අවබෝධය. ඒ වගේම කෙනෙක්ට තියෙන ඒ අවබෝධය තුළ ඒක දකින්න ඕනි ධම්ම චක්කුසේ. ධම්මැස අවදි වෙනවා කියන්නේ ඒකටයි. ඒ කියන්නේ මෙතන ධර්මතාවය ධර්මයේ දකින්න ඕනි. ඒ වේදනාව එතකොට සංඥාව එකතු වෙන එකම තමයි සංඥා නිරූපණයක්. එන හැඩතලයට නිරූපණය සංඥාව. ඒ කියන්නේ මනසට ඇසුරු කරන්න පුළුවන් සංඥානේ. අපි කිව්වේ ශබ්ද සංඥාවේ ශබ්ද නැහැ කියලා. වර්ණ සංඥාවේ වර්ණ නැහැ කිව්වේ. හිතට තිබා වුණාට හිතට වතුර බොන්න බෑ කිව්වේ. හිත එළියට ඇවිල්ලා නැහැ කිව්වේ. අනේ සිත කියන්නේ බලනකොට මෙතන මැවෙන එකක්. දේ දුන්නා වගේ පායන එකක්. ඒ කියන්නේ ගිනි බෝලේ කරකවනකොට වලල්ලා වගේ. ඒතකොට සිත කියලා එහෙම කොයිවත් දෙයක් නෙමෙයි. එතනම සකස් වෙන එකක්. ඒ සැකස්ම අපි මෙහෙම වචන වලට පෙරලලා මෙහෙම පැහැදිලි කරාට මෙතන පොත දකින්න කියන එතනමයි මේ සිද්ධියම. ඒ ස්පාක් එකමයි. වෙන කොහෙවත් තියෙන දෙයක් තියෙන තැනක් එහෙම එකක් ගැන අපිට මේ ආත්මීය දෘෂ්ටි කෝණයෙන් බලන එක ඒක සාර්ථක නැහැ. ආත්මීය දෘෂ්ටි කෝණයම මෙතනදී වැරදි. ඇත්තටම මෙතන තියෙන්නේ ඒ සිද්ධියට අදාළව ඒ සිද්ධිය හඳුනා ගැනීම කරනවා නම් මේ ධර්මයේ හොඳට පේනවා. එතකොට අපිට ඕන විදිහට ඒ ආත්ම කෝණකින් බලන එක පැත්තකින් තියලා මෙතන අරමුණක් එනවා. ඒ අරමුණ එනකොටම ඒ අරමුණක් විදිහට ඒ අරමුණ පොත කියන එක. එහෙමනම් ඒ පොත ආවේ කොහොමද කියලා බලනකොටම එතන ශබ්ද වර්ණ එකතු වෙලා මේක හැදුණු බව සියල්ලම අවබෝධයෙන් ඇති වෙන්න ඕන. ඒක සුතමය ඥානය තුළ සිද්ධ වෙන්න ඕනි දේ. එයයි ඇත්තටම මේ ආත්ම දෘෂ්ටියේ බිඳ වැටෙන තැන සක්කාය දෘෂ්ටිය. කියන්නේ කෙනෙක් පුජ්‍යලයක් නැති බව. ඒ දකින දැකීමෙන් තොර දෙයක් නැති බව. ඒතකොට පොතෙන් තොර මමෙක් නැති බව. මේ පැත්තේ ආත්මයක් කියලා දෙයක් නැති බව. ඒ කියන්නේ පොතමයි එහෙමනම් කන්නඩියට වැටෙන ප්‍රතිබිම්බය කියන එක. ඒතකොට ප්‍රතිබිම්බේ දෙයක් නැහැ, බාහිර දෙයක් නැත්තා කියන. මෙන්න මේ අවබෝධයෙන් තමයි ඇත්තටම මේ ආත්මය කියන එක නැති වෙන්නේ. ආත්ම දෘෂ්ටිය නැති වෙන්නේ. ඒක තමයි මේ ධර්ම ශ්‍රවණය තුළ අවබෝධය ඇති වෙන්න ඕනි. අවබෝධයෙන් තොරව නිකන් උඩින් බැලුවයි කියලා එකපාරටම ගන්න හම්බ වෙන්නේ නැහැ. හැබැයි සිත හැදෙන හැටි දැක්කොත් තමයි අර පරයය දැක්කොත් තමයි ඔක දකින්නේ.
එතකොට වේදනානුපස්සනාව කියම චිත්තානුපස්සනාවත් ඊටම වැදගත් වෙනවා. එතකොට සතර සතිපට්ඨානය ගත්තොත් කායනුපස්සනාව, වේදනානුපස්සනාව, චිත්තානුපස්සනාව, ධම්මානුපස්සනාව කියන්නේ ඒ ධම්මානුපස්සනාව කියන්නේ ඇස පේන බව. ඇස. එතකොට ආයතනේ දකින්න එක. මේ සියල්ලම ආයතනෙම තමයි. මේ සියල්ලම එකම කතාවක් තමයි. රූපය කියලා ගත්තත්, එතන කායනුපස්සනාව කියලා ගත්තත්, දෙයක් නැති බව දැක්කත්, ඒ වේදනානුපස්සනාව දැක්කත්, වේදනාවට හිමිකාරයක් නැහැ, වේදනාවක් පමණ එතනින් ගත්තත්, ඒ වගේම චිත්තානුපස්සනාව ගත්තත් මේ අරමුණ හැදෙන හැටි ඒ දැක්කත්, සංඥා වේදනා එකතු වෙලා දෙයක් හැදෙන හැටි මේ කතාව තුළ ආයතන හැදෙන හැටි මේ කතාව තුළ සත්‍ය, ඒ කියන්නේ සිතරේන අරමුණේ සත්‍ය දකින එකමයි සතර සතිපට්ඨානය දකිනවා කියන්නේ. මේක හොඳින් දකින්න ඕනි තැනක්. වේදනාව කවරේද? වේදනාවේ සමුදය කවරේද? වේදනාවේ නිරෝධය කවරේද? එතකොට සමුදය අත්ගමංච ආස්වාදයන්ත ආජීනවංච නිස්සාරංච කියන එක බුදුන් වහන්සේ ඔය සත්තට්ඨාන කුසල සූත්‍රේ පව මනාකොට පෙන්නනවා. ඇත්තටම මේ දෙයක් කියලා ගත්තොත් එතන සමුදය. ඒතර අස්තගමයන්ත කියන්නේ දෙයක් දැක්කොත් තමයි ඒක මිදෙන්නේ ඒක අස්තගමයන්ත. එතකොට සමුදය කියන්නේ දෙයක් හැදෙන හැටි දකින්න එක, පොත හැදෙන හැටි දකින්න එක සමුදය ඥාන. එතකොට අස්තගමයන්ත කියන්නේ ඒක ඇත්ත දැක්කොත් ඒ දෙයක් නැති බව හඳුනාගත්ත එක තමයි අස්තගමයන්ත. ඒකෙන් මිදීම. එතකොට ආස්වාදාංච කියන්නේ ඒකයි දෙයක් තිබ්බොත් එතන ආස්වාදයක් තියෙන්නේ. ආදීනවංච දෙයක් නැති බව දැක්කොත් අනනිස්සරණයට යනවා. ඒ ආස්වාද ආදීන නිස්සන්න කියන්නේ මේ සිතට එන අරමුණේ සත්‍ය දැකලා මිදෙන තැන තමයි මේ සමුදයන්ච අච්චගමයන්ත ආස්වාද ආදීනව නිස්සන්න දකිනවා කියන්නේ. ඉතින් මේක බොහොම දකින්න මේ සිත මිදෙන තැන නිවන කියලා එහෙම ලොකු අපිට දෙයක් එහෙම නැහැනේ. නිවන කියන්නේ මේ සිතේ මිදීම. එහෙනම් සිතේ මිදෙන්නේ මෙන්න මේ සත්‍ය දැක්කොත් තමයි. එහෙනම් අපේ සූත්‍රයේ තියෙන කොටස බැලුවොත් සමුදය වේදනාවේ සමුදය කවරේද? වේදනාවේ නිරෝධය කවරේද? වේදනාවේ නිරෝධගාමිනී පටිපදාව කවරේද? වේදනාවේ ආස්වාදය කවරේද? වේදනාවේ ආදීනව කවරේද? වේදනාවේ නිස්සරණය කවරේද? එතකොට ආනන්දේ මේ වේදනා තුනකේ සුව වේදනා, දුක් වේදනා, මැදිහත් වේදනා. එතකොට තිස්සෝ ඉමා ආනන්ද වේදනා සුඛ වේදනා දුක්ඛ වේදනා අදුක්ඛම සුඛ වේදනා ඉමා උච්චති ආනන්ද වේදනා පස්ස සමුදය වේදනා සමුදය පස්ස නිරෝධෝ වේදනා නිරෝධෝ. අර ස්පර්ශය ඒ කියන්නේ පස්ස කියන්නේ අර පොත එතනම සමුදය තමයි වේදනාව හට ගන්න හේතුව. ඒ පස්ස නිරෝධේ ඒක සත්‍ය දැක්කොත් තමයි අන වේදනා නිරෝධය තියෙන්නේ. පස්ස සමුදය වේදනා සමුදය පස්ස නිරෝධෝ වේදනා නිරෝධෝ. අයමේව ආර්යෝ අට්ඨාංගිකෝ මග්ගෝ. ඒතර ආර්ය අට්ඨාංග මග්ග කියන්නේ ඇත්තටම මෙතන සම්මා දිට්ඨිය සත්‍ය දකින්න එක. දෙයක් නැති බව දකින්න එකයි ආර්ය අට්ඨාංග මග්ග කියන්නේ. එතකොට දෙයක් නැති බව දකින්න එක සම්මා දිට්ඨිය. එතකොට සම්මා ආජීව ඒ දෙයක් නැති බව හඳුනගනිමින් ඒ සම්මා ආජීවය කියන්නේ. එතකොට අපේ සම්පූර්ණයෙන්ම කටයුතු සිද්ධ වෙන්නේ මේ ධර්මයේ දකින එක. ඒක සම්මා ආජීවයක් බවට පත් වෙනවා. දෙයක් නැති බව දකින. සම්මා සංකප්ප සංකල්පන දෙයක් නැති බව හඳුනගන්න සංකල්පන. ඒ වගේම සම්මා කම්මන්ත දෙයක් නැති බව දැකීමේ කටයුතු කරන එක. ඒ වගේම සම්මා වායාමයේ දෙයක් නැති බව දකින ඒ වායම. ඒ වගේම සම්මා සති ඒ අනිමිත්තයි. ඒ කියන්නේ හැම දෙයකම මිදුණු සතියක් ඇති වෙනවා. සියල්ලම ඇත්ත කරගෙන ගිනි ගන්න, ගින්න නිවෙනවා. අන්න සම්මා සමාධි අනිමිත්ත සමාධියක් උපදිනවා. ඒ තමයි අයමේව ආර්යෝ සම්මාදිට්ඨි කිව්වේ. සම්මාදිට්ඨි වේදනම් පටිච්ච උප්පච්චති සුඛං සෝමනස්සං අයං වේදනාය අස්සාදෝ යා වේදනා අනිච්චා දුක්ඛා විපරිණාම ධම්මා අයං වේදනාය ආදීනෝ. වේදනාවේ ආදීනෝ දකින්න කියන්නේ අන්න වේදනාවේ නිස්සරණය දකින්න කියන්නේ. අන වේදනාවේ ආස්වාදය දකිනවා. අන මේ ආස්වාද ආදීන නිස්සාරණ දකිනවා කියන්නේ ඒ වේදනාවේ සත්‍ය දකින්න එකයි. යෝ වේදනාය චන්දරාග විනයෝ. චන්දරාග පහණ ඉදං වේදනාය නිස්සාරණ. ඒ මොන තමයි මේ වේදනාවට තියෙන ඇල්මක්. ඒ වේදනාව මගේ කරගෙන වේදනාව දෙයක් කරගෙන වේදනාව පිනවන එක විඳවන එක නවතින්නේ. එහෙම වුණොත් තමයි දුකෙන් මිදෙන්නේ. එහෙම වුණොත් තමයි ඒක නිස්සාරණට හේතු වෙන්නේ. ඊටම වටිනවා ඒ ටික. එතකොට අපි එක ගත්තොත් ආනන්දය මොහු වේදනායයි කියන ලැබි. පස්ස සමුදයෙන් වේදනා සමුදය වේ. පස්ස නිරෝධයෙන් වේදනා නිරෝධය වේ. මේ අරියට මගයි.
වේදනා නිරෝධගාමී ප්‍රතිපදාවයි. කියන්නේ ස්පර්ශය කියන එක අපි කිව්ව එකයි දෙයක් කියලා ගත්තොත් එතනම සමුදය. දෙයක් නැති බව දැක්කොත් එතනම නිරෝධය. ඒකයි පස්ස සමුදය පස්ස නිරෝධය කියලා කියන්නේ. එතකොට වේදනා නිරෝධගාමිනී ප්‍රතිපදාව කියන්නේ අරියට වගේ කියන්නේ. එතකොට දෙයක් නැති බව දැක්කොත් අන්න එතන සම්මා දිට්ඨි, සම්මා වායාම, සම්මා ආර්කේ විදිහට සියල්ලම තියෙනවා. එතකොට වේදනා නිරෝධගාමිනී ප්‍රතිපදාව කියන්නේ ආරෂ්ඨාංග මාර්ගය කියප එක. එතකොට ඒ වගේම වේදනාව දැන් එතකොට සත්‍ය දකින්න එක තමයි වේදනාව නැති වෙන්න හේතු වෙන්නේ. වේදනාව නිසා යම් සෝයක්, සොම්නසක් උපදීනම් මේ වේදනාවේ ආස්වාදයයි. යම් يعني දෙයක් කියලා ගත්තොත් අපිට දැනෙනවනේ ඒක හොඳයි කිය වටිනවා එහෙම කියන්නේ. එතකොට ඒක තමයි ආස්වාදය කියන්නේ. එතකොට ආදීනව කියන්නේ වේදනාවේ අනිත්‍ය නම් වූ දුක් වෙනස් වෙන සුළු නම් මේ වේදනාවේ ආදීන. ඇත්තටම දෙයක් කියලා ගත්තොත් එතන ඇලෙන වටිනාකම ඒ සියල්ලම ආස්වාදේ. ආදීනව කියන්නේ එහෙම දෙයක් නැති බව. දකින්නවනම් ඒක ආදීනව දකින්නවා. නිස්සාරණය කියන්නේ එහෙමනොත් තමයි එම්මිදීම සිද්ධ වෙන්නේ. නම් මේ වේදනාවේ යම් චන්දරාගයේ දුර්කේවක චන්දරාගයේ ප්‍රහීනයක් වේ නම් මේ වේදනාව නිසා අන්න දෙයක් කියලා ගත්තොත් ඒ ඇලෙනවා. හැබැයි ඒ දෙයක් නැති බව දැක්කොත් ඒක අතරම ආස්වාදයේ ඇලෙන එක දෙයක් කියලා අරගෙන පොත තියෙනවා නම් එතන ආස්වාදයේ තියෙනවා. ඒතර පොතක් කියලා දැන් නැති බව දැක්කොත් එතන ආදීනව දකිනවා. ඒ දැකීම තුළ තියෙන පොතේ මිදීමයි නිස්සාරණ කියන්නේ. ආස්වාද ආදීනවච නිස්සාරණ කියන්නේ මේ කාරණා බව අපි මීට කලිනුත් පැහැදිලි කරා. එතකොට සම්මුතිය තුළ මේ ධර්මයේ ගැඹුරු මේ වගේ සත්‍ය ධර්මයේ නොදකින කෙනෙක් හිතන්නේ ආස්වාදය කියන්නේ මේ මේසේ ලබන ආස්වාදේ. ආදීනව කියන්නේ මේසේ කැඩිලා බිඳිනකොට ඒ ආදීනව දකිනවා. කැඩලා බිඳලා ගියොත් දුක එනවා කියලා. ඊට පස්සේ නිස්සාරණය කියන්නේ ඒ ආදීනව දැකලා ඒකෙන් මේසෙන් අයින්ට වෙලා ඉන්න එක. ඇත්තට මේසේ ඇත්ත කරගෙන මේසෙන් එන සැපයක් බලලා මේසේ කරන බිඳෙන එක දුකක් කියලා හිතලා ඒක නිසා ඒකට ඇලෙන්නේ නැතුව ඉන්නවා කියන එක රූපේ ඇත්ත කරගත්ත ධර්මයක්. ඒක නිගණ්ඨ ධර්මයක්. එහෙම දෙයක් ඒ තරම් බොළඳ තැනකින් මේ ධර්ම දකින්න බෑ. ඒක මේ පුංචි ළමයි සෙල්ලම් කරනවා වගේ වැඩක්. ඒ කියන්නේ රූපේ ඇත්ත කරගත්ත ධර්ම බුදුන් වහන්සේ දේශනා කරන්නේ නැහැ. දේශනා කළත් නැහැ. රූප අනිත්‍යතෝ අනිත්‍යතෝ කියන තැනින් මේ ධර්ම පටන් ගන්න ඒ නිසයි. ඒ නිසා ඔබ රවටෙන්න එපා. ඔය ආස්වාදය කියන්නේ පොත ඇත්ත කරගෙන පොතේ ආස්වාදය දකින්න එකවත් පොත කැඩෙන බිඳනවා කියලා හිතලා ඒක ආදීනව දකින්නවා කියන්නේ ඒක නිසා පොතට ඇලෙන්නේ නැතුව ඉන්න එකවත් නෙමෙයි. පොතක් කියලා දෙයක් හම්බෙන්නේ නැහැ. පොතේ ආස්වාදය දකිනවා කියන්නේ පොත කියලා දෙයක් කරගත්තොත් එතන ආස්වාදයක් එනවා වටිනාකමක් එනවා දෙයක් නැති බව දැක්කොත් අන්න ආදීනව දකිනවා. එහෙම වුණොත් පොතේ මිදෙන එකයි නිස්සාරණය. පොතක් කියලා දෙයක් හමු වෙන්නේ නැති තැනකයි මේ ධහම තියෙන්නේ. රූපේ හට ගන්න තැන නෙමෙයි. රූපේ සත්‍ය දකින්න එකයි නිවන් දකින්නවා කියලා කියන්නේ. මේක හොඳින් දකින්න මෙතන වටිනා සම්දිස්ථානයක්. රූපේ ඇත්ත කරගෙන කියන බණ බුදුබණ නෙමෙයි කිව්වේ ඒකයි. රූපේ ඇත්තක් නොවන බව දකින්න තැනයි ඔබට ධර්මය හමු වෙන්නේ. හොඳයි. එහෙමනම් ඒතකොට තමයි ඉද බික්කවේ බික්කු කියලා මේ ශාසනය ඔබට හඳුනා ගන්න ලැබෙන්නේ. අපි කිව්වා ශාසනය බාහිරින් හම්බ වෙන්නේ නැහැ කියලා. අපි කිව්වා ශාසනය සිත තුළයි. සිත තුළින් දකින්න. අපි කිව්වා ශුන්‍යතාවේ බුද්ධ කියන්නේ. ඒ ශුන්‍යතාවේ ඒ බුද්ධ කියන ශුන්‍යතාවේ දකින්න ඒ ආරම්භයේ සිටම ඒ බුද්ධ කියන ශුන්‍යතාවේ දකින්න මගයි ශාසනය තියෙන්නේ. එහෙනම් එතරයි බුද්ධ ශාසනය. යමෙක් සිතට එන අරමුණේ සත්‍ය දකින්නවා කියන්නේ අරමුණේ මිදෙනවා කියන්නේ ශුන්‍යතාවය දකින්නවා කියන්නේ ඔය උට බුද්ධ ශාසනය හමු වෙලා තියෙනවා. දෙයක් තියෙනවා නම් රූපය ඇත්ත කරගත්ත තැන බුද්ධ ශාසනේ නෑ. රූපය ඇත්ත කරගත්තේ නැති තැන රූපනිච්චතෝ අනිච්චතෝ අනිච්ඡම් බන්තේ කියපු තැන ඔබට බුද්ධ ශාසනය හමු වෙනවා. ඒකයි බුදුන් වහන්සේ ඔය භික්ෂුන් වහන්සේලා සංඝයාගෙන් අහන්නේ මහණෙනි චක්කුන් නිච්චතෝ අනිච්චතෝ අනිච්ඡම් බන්තේ. මහණෙනි එහෙනම් ඒ දුකද සැපද දුක්ඛම් බන්තේ. මහණෙනි එහෙමනම් ඒ ආත්ම වශයෙන් ගත හැකිද නොහෙතම්වත්. මේක අනාත්ම ධර්මයක්. මේකේ රූපේ ඇත්ත කරගන්න නෙමෙයි. රූපං නිච්චතෝ අනිච්චතෝ අනිච්ඡම් බන්තේ කියන්නේ ඒකයි. රූපේ දෙයක් කරගත්තේ නැති තරයි බුද්ධ ශාසනය හමු වෙන්නේ. අන්නේ තනයි ඉද බික්කවේ බික්කු මේ ශාසනය හමු වෙන්නේ. එහෙම වුණොත් තමයි මේ අනිත්‍ය ගම ඒ කියන්නේ ශුන්‍යතාවේ බුද්ධ කියන ශුන්‍යතාවේ දකින්න එකයි ධම්ම කියන්නේ දෙයක් නැති බව දැක්කොත් තමයි බුද්ධ කියන ඒ
ඒ ශුන්‍යතාවය දකින්නේ. එහෙම වුණොත් තමයි ඔබ සිත තුළින් බුදුන් දැක නිවන් දකිනවා කිව්වේ. ඒකයි neතේ බුදුන් දැක නිවන් දකිනවා කිව්වේ. එහෙම වුණොත් තමයි ඔබ දකින්නේ මේ පිරිසුදු ධර්මයේ දෙයක් නැති බව දකින ධර්මය හමුවේ. අන්න එහෙම වුණොත් තමයි සම්මා දිට්ඨිය හමු වෙන්නේ. දෙයක් තියෙන තැන සම්මා දිට්ඨිය නැහැ. දෙයක් නැති බව නාම රූප වලින් මිදෙන තැන අන්න පොත කියලා බාහිරින් දෙයක් හමු වෙන්නේ නැත්නම්යි සම්මා දිට්ඨියටපත් වෙනවා කියන්නේ. එතකන් ඉන්නේ දෙයක් ඇත්ත කරගෙන ඉන්න භූමිය මිත්‍යා දෘෂ්ටික භූමියයි. ආනන්ද වැලිදු මා විසින් අනුපිළිවෙලින් සංස්කාරයන්ගේ Nirodha පවසන ලද්දේ. දැන් නැවතත් බුදුන් වහන්සේ මේ පැහැදිලි කරනවා මේ සංස්කාරයන්ගේ Nirodha. පවසන ලද්දේ පළමු දැහැනට දැන් සංස්කාර Nirodha කියනකොට ගොඩක් දන්නවා මේ සංස්කාර කියන්නේ සකස් වෙන දේ සංකතය කියන්නේ සිතුවිලි. කියන්නේ දෙයක් කියලා ගන්න එක. ඒතකොට Nirodha කියන්නේ ඒ සියල්ලගේම Nirodha බවටපත් වෙනවා. ඒතකොට පළමු දැහැනට සමවන්නාහුට වචනේ නිරුද්ධ වූයේ සංඥා වේදේති නිරෝධයට සමවන්නෝට සංඥාවත් වේදනාවත් නිරුද්ධ වූ කියන්නේ පළවෙනි ධ්‍යානයට සම්බන්ධනට අපි දන්නවා විතක්ක ਵਿਚාර ප්‍රීසුක ඒකාග්‍රතාව කියන මේ ලෞකික සමාධි මට්ටම් ටිකයි ගැන මේ කතා කරන්නේ. එතකොට මොකද මේ ඔබට පැහැදිලි වෙයි මේ කාරණා ටික යනකොට ඇයි එහෙම පැහැදිලි කරේ කියලා. එතකොට පළවෙනි ධ්‍යාන කියන්නේ අපි දන්නවා චිත්ත ඒකාග්‍රතාව තමයි මේ සම්මාපත්තිස කියන්නේ මේ ධ්‍යාන කියන අවස්ථාව මේ ලෞකික ධ්‍යාන ගැන කතා කරනකොට එකම අරමුණකට සිත තියාගෙන ඒ තුළ සිත විසිරෙන්න නොදී තබා ගැනීම චිත්ත ඒකාග්‍රතාව තුළ ඒ සකස් වෙන සමාධි අවස්ථාව තමයි ප්‍රථම ධ්‍යාන, ද්විතීක ධ්‍යාන, තෘතීක ධ්‍යාන, චාතුර් ධ්‍යාන කියලා ඒ ධර්මයේ තුළ ඔබට දකින්න ලැබෙනවා. ඒ වගේම ප්‍රායෝගිකවත් ඔබට එවැනි සමාධිමය සෝයක් දකින්න ලැබෙනවා. ඒක ලෞකිකයි. ඒ තුළ ධර්මයේ නැහැ. ඒ තුළ ආත්මයක් තියෙනවා. ඒ තුළ ආත්මය නැති වෙන්නේ නැහැ. ඒක නිසා රැවටෙන්න එපා. ඒක නිගණ්ඨ භාවනාවේ තියෙන්නේ. එතකොට පළමු දැහැනට සමවන්නහුට කියන්නේ මෙන්න මේ ලෞකික සමාධි පිරිහෙනවා. ඒක තුළ ඒකාග්‍රතාවය තුළ ඉන්නකොට වචනේ සංසිඳලා විතක්ක ਵਿਚාර සංසිඳනවා. හැබැයි පළමු ධ්‍යානයේ තුළ වචනේ සංසිඳනවා කියලා ගත්තා වගේම එතන විතක්ක ਵਿਚාර ප්‍රීති සුඛ ඒකාග්‍රතාව තියෙන ඒ ධ්‍යානාංග අඩංගුයි. එතකොට පළමු ධ්‍යානට සමවන්නහුට වචනේ නිරුද්ධ වූයේ වේ. සංඥා වේදේති නිරෝධයට සමවන්නහුට සංඥාවත් වේදනාවත් නිරුද්ධ වූවා වෙත්. එතකොට මෙතනදී දකින්න තවත් වටිනාම තැනක් තමයි මේ වේදනාවයි සංඥාවයි මේ අපි කිව්වා මේ වේද දෙක වෙන් කරන්න බෑ දෙකක් නෙමෙයි වේදනාවෙම වේදනාවෙම නිරූපණයක් තමයි සංඥාව කියන්නේ. එතකොට වේදනාව නිරෝධ කරගන්නවා කියන්නේ සංඥාව නිරෝධ වෙන එකම තමයි. දැන් සංඥාව කියලා අපි ගොඩක් රට ධර්මයේ පෙන්නවා මේ සංඥා අபிසංකරණයක්. සංඥාව නැවත සකස් වෙන එකමයි ජීවත් වෙනවා කියන්නේ ආත්මය කියන එක හැදෙන හැටි. එතකොට ඒකම තමයි වේදනාව කියන්නේ. මොකද සංඥාවක් තියෙන වේදනාවක් නිසායි. ඒ විඳීම දැනීම කම්පණය තමයි සංඥාවත් පෙන්වන්නේ. නිරූපණය කරන්නේ. එතකොට ඒ අරමුණක් එනකොට ඒ අරමුණේ තියෙන ඒ දැනීම කම්පන සංඥාව ඒ ඇලෙන කැඩෙන ස්වභාවය අපි කියන්නේ මේ ඕනම විදියකින් කියන්න පුළුවන් වචන ගොඩක් විතරයි මේකේ හරේ අපි බැලුවොත් ඒ කියන්නේ අරමුණක් එනකොට මේ අරමුණේට Tamanට දැනෙන ස්වභාවය කම්පනේ ඒ දෙයක් කරගන්න එක අන්න එතනයි වේදනාව එතනයි සංඥාව දෙකම එකමයි. ඒතකොට ඒ වේදනා සංඥා නිරූපණයක්මයි. එකම දිගුවක් වේදනාවම දිගුවක් තමයි සංඥා. දැන් ඒක වෙන් කරන්න බෑ. මොකද දැනෙන දේ පේන්නේ සංඥාවයි. එතකොට ඒ සංඥා වේදනා නිරෝධය කියන්නේ මේ වචන දෙක එකටම යන නිසා මේ වචන දෙක පාවිච්චි වෙන්නේ. නැතුව සංඥා වෙනයි වේදනාව වෙනයි මා වේදනාව නිරෝධ කළා ඊට පස්සේ සංඥා නිරෝධ කළා. එහෙම දෙයක් නෙමෙයි. වේදනා නිරෝධ වෙන්නෙම සංඥා නිරෝධ වෙනවා කියන එකයි එකටමයි තියෙන්නේ. එන ආරම්මනේ අරමුණේ කම්පණය වෙන ස්වභාවය ඒ කම්පණය නොවන ස්වභාවය කරා දිය වීගෙන යන එකයි මේ සංඥාව සුකුම වෙන අවස්ථාව සංඥා වේදනා නිරෝධේ කරා යන අවස්ථාව. ඒතර සමාපatti සෝයක් විදිහට ඒ සංඥා වේදනා කම්පණය නොවන අවස්ථාවට සුකුම අවස්ථාවටපත් වෙලා ඉන්න එක තමයි සංඥා වේදේති නිරෝධ සමාපත්තිය කියලා කියන්නේ. දැන් ඔබට ඒ ගැන හොඳ පැහැදීමක් තියෙනවා. හැබැයි ප්‍රායෝගිකවත් මේක දකින්න පුළුවන්. ඔබට පුළුවන් ඔය සංඥා වේදනා නිරෝධ සමාපත්තියට සම්බන්ධින්. ඔබ සමතේ හොඳින් වඩනවා නම් හිත විසිරෙන්නේ නැත්නම් ඔබ චිත්ත ඒකාග්‍රතාවයේ තියාගෙන ඉන්නවා නම් ඔබ බලන්න පරයන්කය තුළ ඔය සංඥා වේදනා නිරෝධ සමාපත්තිය තමයි ඔබ ඉන්නේ. ඔබට ඒ දියුණු අවස්ථාව මුණ ගැහෙනවා.
ඉතින් ඔබ ඉන්නේ බොළඳ ස්වභාවයක නම් ඔබට ඒක හමු වෙන්නේ නැහැ. ඔබ මේ හොඳින් මේ අධ්‍යයනය කළා මේ ගැඹුරින් මේ ධර්මයේ තුල ඔබ කටයුතු කරනවා නම් ඔබට මේ සංඥා වේදනා නිරෝධයට සමවදින එක සිද්ධ වෙනවා. එතකොට පළමු ධ්‍යානයට සමවන්නහුට වචනේ නිරුද්ධ වූයේ වේ. සංඥා වේදනා නිරෝධයට සමවන්නහුට සංඥාවත් වේදනාවත් නිරෝධ වූවා වෙත්. රහත් මහණහුට අන්න මෙතනදී බුදුන් වහන්සේ විශේෂ දෙයක් කියනවා. හැබැයි සංඥා වේදනා නිරෝධයේ අන්තොට පිරිවැඩිනුත් කරනවා. ඒ කියන්නේ අර ආත්මයේ ගිලිහුනේ නැති අර නිගණ්ඨ භාවනාව තුලත් සංඥා වේදනා නිරෝධයක් තියෙනවා. ඒක අන්තොට පිරිවැඩිය කිව්වෙත් ඒකයි. අන්තොට පිරිවැඩියන්ට සංඥා වේදනා නිරෝධ සමාපatti සමවදිනවා. හැබැයි මේ රහත් මානහුට කියලා කියනකොට එතන තියෙන රාග දේශ මොහ ප්‍රහීන කෙනෙක් නැති බව දැකලා. එතකොට රාග දේශ මොහ ප්‍රහීන කියන එක වෙනම පාත් එකක්. ඒක හොදට අඳුන ගන්න. හැබැයි අර කම්පණය වෙන ස්වභාවය තුල කෙනෙක් විශ්මතු වෙනවා නම් එතන තියෙන්නේ නිගණ්ඨ ධර්මයේ. හැබැයි ඉද බික්කවේ බික්කු මේ ශාසනයේ පැත්තට හැරෙන්නේ කෙනෙක් දෙයක් කියලා හමු නොවන ස්වභාවයේම බවට දැනෙන ස්වභාවයකටපත් වෙනවා. අනේ ස්වභාවය තුලයි අපි මේ පෙන්වුවේ අර රාග දේශ මොහ චිත්ත ස්වභාවයේ ගිලිහිලා තියෙනවා. අන්න අරහත් සමාධිය කියලා කියන්නේ ඒ රාග දේශ මොහ ශේවන ශීනාස්ව රහතන් වහන්සේ සමවදින ඒ සමාපත්තියයි අරහත් සමාධිය. ඒක ධර්මයේ තුල දකින්න වෙන බොජ්ජංග සූත්‍රවලත් ඔබට ගොඩක් දකින්න ලැබෙවි. මේ අරහත් සමාධියට සමවැදිලා ඉන්නේ. අතරම කිව්වොත් මේ අරහත් සමාධිය කියන එක සතර ඉරියව්වෙමත් දකින්න ලැබෙනවා. පරයන්කේ තියෙන එකක් නෙමෙයි. දැන් ඔබට අපි නිතරම දැන් දේශනාවලදී කියවෙනවා ඔබට අහන්න ලැබෙනවා ධර්මයේ ප්‍රායෝගික පැතිකඩ පැහැදිලි වෙනවා. එතකොට අපි කතා කරන්නේ මේ දේවල් මෙහෙම තියෙනවා. වෙනද විදියටම පේනවා. ඇහෙන විදියටම ඇහෙනවා. හැබැයි මේ එකකටවත් ආйти නොවන අවදිම ස්වභාවයක් මතුවීගෙන එනවා. ඒ සිතේ සත්‍ය දකින කෙනාටයි සිද්ධ වෙන්නේ. හැබැයි අන්නේ අවදිම ස්වභාවයේ හරියට නිකන් ආකාශයේ වලාකුළු තිබුණට ඒ වලාකුළු වලට එහා ගිය අවකාශයේ අවදි වෙනවා වගේ. ඒ කියන්නේ වලාකුළු තියෙනවා, සිතුවිලි එනවා. ඔය උපමාව සිතුවිලි වලාකුළු. එතකොට නමුත් ඒ සිතුවිලි වලට එහා ගිය අවදිමත් ස්වභාවයක් දැනෙන්න ගන්නවා. අනේ ඒ වගේ තමයි වලාකුළු වලට ඔබෙන් තියෙන අවකාශයට අවදි වෙනවා කියන එක. එතකොට ඔබට පේනවා වලාකුළු කියන්නේ එක ස්වභාවයක්. එතකොට අවකාශය කියන්නේ තව ස්වභාවයක්. එතකොට අන්නේ වගේ සිතුවිලි කියන්නේ එක ස්වභාවයක්. හැබැයි සිතුවිලි වලට ඔබෙන් තියෙන සිහිය කියන්නේ තව ස්වභාවයක්. මේක වටිනාම තැන. මෙන්න මෙතන තමයි අරහත් සමාධිය හඳුනගන්නේ. ඒ කියන්නේ සිතුවිලි වල සත්‍ය දැකලා දකින්නකොට සිද්ධ වෙන්නේ ඇත්තට මේ වටිනාකමක් හරයක් නැති වෙනවා. හැබැයි ඒත් එක්කම ඒ අවදිමත් ස්වභාවයක් ඇති වෙනවා. ඒක සිහියට අසු වෙනවා. සිහියට තමයි එතකොට අපි දැන් ගොඩක් වෙලාවට හිතන්නේ අපි මේ හිතට එකගව වැඩ කරනවා. අර හිතේ වහලෙක් වගේ තමයි මේ ධර්මය නොදන්න කෙනා යන්නේ. එයා හිතන්නේ එයා හිතන දේ ගැන. නමුත් මේ ධර්මයේ දැනගන්නකොට සිද්ධ වෙන්නේ සිතට එහාගේ සිහියකට අවදි වෙලා ඉන්නවා. එතකොට එතන තමයි පරම සත්‍ය තියෙන්නේ. ඒතර ඒක කියන්න බෑ කාටවත්. සාන්දිටිකයි. ඒ වගේ එක ප්‍රත්‍යක්ෂ ධර්මයක්. හැබැයි ඒකයි සැබෑම ධර්මතාවය. ඒක දැනේවි. ඒක ප්‍රත්‍යක්ෂ වෙනකොටයි දැනෙන්නේ. ඒකට සිතුවිලි වල කියන්නේ මායා, විඥාන මායා, බොරුවක්. ඇත්තටම බොරුවක්. පොත කියලා දෙයක් නැහැ. මේස් කියලා දෙයක් නැහැ. එතන මේ හැම දෙයක්ම හොඳට ගලපගත්ත කෙනෙකුට තමයි මේක වැටෙන්න ගන්න. මේ ලෝකය කියන එක බොරුවක් කියලා අවබෝධ වෙනවා. ඔක්කොම සිතක වැවෙන එකක් කියලා තේරෙනවා. හීනෙනුත් අපි අඬනවා. අපි ටීවී එක දිහා බලාගෙනත් අඬනවා. ඒක හිතවිලි ඇතුලේ ඉන්නේ බලනකොට. ඒක කිව්ව එළියෙත් දකින්න හීනයක්මයි. හැබැයි මේ හීනෙන් අවදි වෙන එක තමයි ඔය සිහියට සිද්ධ වෙන්නේ. ඔය ඥායස් අධිගමයි කියවේ. ඒ කියන්නේ ඥානය කියන්නේ අන්නේ අවදිය. ඒතර අවදි වෙන්න ඕනේ. නිවන් මඟ හමු වෙන. එහෙම වුණොත් තමයි සත්තානං විසුද්ධියයි දුක්ඛ දෝමනස්සන අත්තගමයි ශෝක පරිද්දවන සමතික්කමයි ඥායස් අධිගමයි නිබ්බාන සත්‍ය කිරියයි කියන මඟ හමු වෙන. එහෙනම් ඒ ඥානය අවදි කරගෙන යන ගමන. මෙතන අරහත් සමාධිය හැම මොහොතෙම ඔබට දකින්න ලැබෙවි. මුලින් ඒක ඇති වෙන්නේ නැති වෙන ස්වභාවයක තියෙයි. හැබැයි ටිකෙන් ටික ඒක ප්‍රකට වෙයි.
ඒ සිහිය තමයි දියුණු වෙන්නේ. සිහිය ඔස්සේ තමයි මේ ගමන යන්නේ. හොඳින් දකින්න. හැම දෙයක්ම පේනවා. හැම දෙයක්ම වෙන විදිහටම ඇහෙනවා, දැනෙනවා. හැබැයි ඒ ඔක්කොටම එහා ගිය අවදිමත් ස්වභාවයක් සිහිය තුළින් සකස් වෙනවා. ඒ සිහිය තමයි ඇත්තටම අවදි වෙන්නේ. ඒ සිහිය ඔස්සේ යන මහා නුවණක් ඥානයක් අවදි වෙනවා. ඒ ඥානයට හසු වෙනවා. මේ සිතක් ඇති වුණු බව. ඒ සිත නැති වුණු බව. ඒ සිතේ සත්‍ය දැකපු බව. ඒ සිතට රැවටුණාද? ඒ සිතෙන් මිදුණා. නමුත් අර ලෝකෙට ඇලෙන ස්වභාවය ටිකෙන් ටික දිය වීගෙන යන ආසවක්ඛ්‍යා ඥානෙ ඒකත් ඒ සිහියට හසු වෙනවා. ඒ වගේ මේ ලෝකේ හරයක් නැති බවත් ඒ සිහියට දැනෙන ස්වභාවය විරාගයේ ස්වභාවය සිහියට හසු වෙනවා. නිබ්බිදන්ති විරාගන්ති නිරෝධන්ති කියන ඒ පටිච්චසග්ගානුපස්සී ගමන ඒ ඥානෙට හසු වෙනවා. ඒකයි ඥානෙ කියලා කියන්නේ. ඒකයි උද්‍යව ඥානෙ කියන්නේ. ඒකයි බය ඥානෙ කියන්නේ. ඒකයි වාය ඥානෙ කියන්නේ. ඒකයි මුඤ්ඤිත කම්මිතා ඥානෙ. ඒකයි ආදීනනුපස්සන ඥානෙ. ඒකයි පටිසංකා ඥානෙ. ඥානෙ කියලා කියන්නේ දැනෙනවා. මේ බොරුවක් බව දැනෙනවා. මේ සත්‍යයක් නොවන බව දැනෙනවා. කම්පණය වෙන හේතුවක් හම්බ වෙන්නේ නැහැ. දරුවෙක් කියලා කෙනෙක් හම්බ වෙන්නේ නැහැ. න පඨවි න ආපෝ න තේජෝ න වායෝ න ආකාසං න විඥානං ඇත න ආකින්ඥං ඇත න සන්නන් ආසඤ්ඤායත නායන් ලෝකෝ මෙලවක් නැ න පරලෝකෝ පරලොවක් නැ න උබ්බෝ චන්දිම සූර්ය හඳේරු කියලා දෙයක් නැ න ආගතින් වදාමින ගතින් ටිතින් චුතින් උප්පත්තින් අපටිත්ත නපවත්තන අනාරම්මන. ඇයි මේ ධර්මයේ තුළ තියෙන වැදගත්ම සූත්‍රය තමයි ප්‍රථම නිබ්බාන සූත්‍රය. ඒකට හේතුව මේ අවදිය තුළ තියෙන්නේ ඒ ප්‍රථම නිබ්බාන සූත්‍රය තුළයි. ඒ අවදියේ ස්වභාවය තමයි මේ සූත්‍රයේ සඳහන් කරන්නේ. ඇත්තරම අපි අපේ හිතයි කියන්නේ මේ ඉර මේ හඳ මේ පොළව එහෙම දෙයක් අපිට ඔය අවදිය තුළ අපේ සිතම කියලා දකින කෙනෙකුට ඒක අපි හිතන දෙයක් බව දැනෙනවා. එහෙනම් ඒක බාහිර නෙමෙයි අපි හිතනවා කියලා තේරෙනවා. අපි චිත්තේන නියතේ ලෝකේ ජීවත් වෙන බව දැනෙනවා. බාහිරින් හම්බ වෙන්නේ නැහැ. එහෙනම් එහෙම සිතක එහෙම දෙයක්වත් නැහැ. අනෑක් වගේ මිදිලා. ඒකයි මෙලොවක් නැහැ පරලොවක් නැහැ කිව්වේ. අපි මේ මෙලොවක් කියලා හිතනවා. පරලොවක් තියෙනවා කියලා අපිමයි හිතන්නේ. හැබැයි එහෙම දෙයක් ඇත්තටම හම්බ වෙන්නේ නැහැ සත්‍ය දකිනවනම්. අපි හිතන දෙයක් මිසක් තියෙන දෙයක් නෙමෙයි. මේ විඥාන මායාවේ කතාවක්. අපි හිතාගෙනයි මේ හැමදේම කරන්නේ. ඔය හැමදේම තියෙන්නේ සිත ඇතුලේ යුද්ධයක්. අපි එළියේ යුද්ධයක් කරත් ඒක තියෙන්නේ හිතකමයි. හිතින් කරන යුද්ධයක් එළියෙන් අපි කරන්න ගියාට අපේ හිතවල යුද්ධය තියෙන්නේ. ඔන්න ඔය වගේ. අපි හිතනවා මේ දරුවා කියලා. දරුවා අපේ ඇඟ ඇතුලේ තියෙන්නේ. අපි හිතනවා දරුවාට අසනීපයි කියලා. ඇත්තටම අපි හිතලා දුක් විඳිනවා. අපි හිතන නිසායි මේ මෙහෙම ධර්ම දේශනා ගොඩාක් කරලා තියෙනවා. කෙනෙක් ඒ වගේ උපමා ගොඩාක් කියලා තියෙනවා. නමුත් අපි දැන් සූත්‍රයට එන්න ඕනේ. ඒක නිසා අපිට බොහොම කෙටියෙන් තමයි පැහැදිලි කරන්න වෙන්නේ. සූත්‍රය දිහා බැලුවම දැන් මෙතනදී ඒ කාරණා පැහැදිලි කරනවා. මේ සංඥා වේදනා නිරෝධ සමාපත්තිය කියන්නේ සංඥා වේදනා ඒ නිරෝධය කරගෙන ඒ වාසය කරනවා කියන්නේ. අතරම දැන් මෙතනදී තව දෙයක් කියන්න ඕනේ. දැන් ඒ තමයි ආකාස සංඥාතර කියන සංඥාව ප්‍රකට කරගෙන ඉන්න එක. අරූප සංඥා වලින් පස්සේ අරූප සංඥාවල කියන ආකාශය කියන අරූප සංඥාව. ඒ වගේමයි විඥානං ඇත කියන අරූප සංඥාව. එක ඇත්තටම හැම කෙනෙක්ම ඇත්තටම සතුටුයි ඒ ලෞකික සමාධියේ එවැනි භාවනාවක නියැලිලා හිටියන එක පාරක් හෝ එහෙම කරලා තිබ්බනම් එයාට මේ අත්දැකීම තියෙනවා. ආකාශය කියලා ආකාශ සංඥාව තියාගෙන ඉන්නේ. ඒ ඇත්තටම චිත්ත ඒකාග්‍රතාවය ඇති වෙනකොට සමාධිමත් සිතට ඒක කරන්න පුළුවන්. අරුප ධානයට සම්බන්ධන එක. හැබැයි ඒ අරමුණු කරන්නයි ඕනේ. ඒතර ආකාශය ප්‍රකට වෙනවා. ඒ හැම මොහොතේම ආකාශය ප්‍රකට වෙනවා. හැබැයි ඊට පස්සේ එතන දැනෙන ස්වභාවයට සිහිය පිහිටුවොත් විඥානං ආයතන හමු වෙනවා. ඒ වගේමයි ඒ දැනෙන ස්වභාවය තුලත් ඒ මුළු ඒ අවකාශයේම දැනෙන ස්වභාවයක් තමයි දැනෙන්නේ. හැබැයි ඊට පස්සේ එයා මුළු අවකාශයේම දැනෙන ස්වභාවයක් තියෙන බව දැනෙලා ඒ කොහෙද කියලා ඒ දැනෙන කුතුහලයක් ඒ දැනෙන එහෙම ස්වභාවයක් දැනෙනවා. හොයන ස්වභාවයක් කොහෙද වගේ. ඒ තමයි ඒ දැනෙන ස්වභාවයක් දියවිගෙන යන එහෙම දෙයක්වත් නැති බව. අර අනිත්‍ය ස්වභාවය දිගටම යනවා නම් අරගෙන අනිත්‍ය සංඥාව දිගටම මෙනෙහි කරනවා නම් ආකාශයේ දෙයක් නෙමෙයි කියලා. එතන මේ දැනෙන ස්වභාවය කුමක්ද කියන්නේ? එතන විඥානායතන අවදි වෙලා එතන දැනෙන ස්වභාවයෙන් මිදෙන්න යමෙක් ඒ සිහිය සකස් වෙනවා නම් සිත සකස් වෙනවා නම් ඒ සම්මේ කතා කරන ලෞකික දේවල් සමත සමාධිය කියන්නේ.
ඒතකොට නිගණ්ඨ භාවනාව කියන්නේ. මේ නිගණ්ඨ භාවනාවේ තියෙන දෙයක්. මේ ආත්මේ නැති වෙන්නේ නැහැ. ඒතකොට මෙතනදී මෙන්න මේ සමාධිමත් සුවය ගැන මේ කතා කරන්නේ. ඒ සමාධිය තුල එහෙම සකස් වෙනවා. එතකොට එතනම අවිඥාන ආයතනයේ මිදිලා දැනන ස්වභාවය නොදැනෙන ස්වභාවයක් වෙනවා. අනාකින්ඥ ආයතන. නත්ති කිංචි නත්ති කිංචි ඇති වෙන නැති වෙන ස්වභාවයක් දැනෙනවා. අනේ ඊට පස්සේ නසන්න සංඥා කියන තැනට එනවා. සංඥාව නොදැනෙන ස්වභාවය සුකුම ස්වභාවයකට දැනන ගන්න. අන්නේ ස්වභාවයේ සංඥා වේදනා නිරෝධ සමපatti සම්වදින ස්වභාවයටයි අවතීර්ණ වෙන්නේ. ඉතින් එතන ඒ ස්වභාවය සාමාන්‍යයෙන් වේදනා සංඥා නිරෝධය කියන එක මේ අපි ගත්තොත් මේ ඉදබික්කවේ වික්කු මේ ශාසනයේදී සිද්ධ වෙන්නේ මේමයි. එන අරමුණු අපි දකිනවා මිදෙනවා. මිදි මිදි යනවා මේ ගමන. එයා අරමුණට කම්පණය වෙන්නේ අරමුණු කම්පණය වෙන ස්වභාවය දිය වේගෙන යනවා බාහිරට. මේ අරමුණු එන අරමුණු වලට කම්පණය නොවන ස්වභාවය මෙහෙම දකිනකොට ආස්වාද ආදීන නිස්සරණ දකිනවා කියන්නේ එන අරමුණේ සත්‍ය දකිනවා. බාහිර දෙයක් නැති බව හිතේ දෙයක් නැති බව දකිනකොට ඒ අනිමිත්ත සමාධිය පැත්තට එනවා. ඒ අනිමිත්ත සමාධිය එනකොට අනිමිත්තයි ශුන්‍යතයි අප්‍රණීතයි පැත්තට එනවා. දෙයක් වෙන්නේ පුජ්‍යලේ කම් වෙන්නේ නැහැ. හැබැයි ඒක වෙන්නේ අර දර්ශනාබෝධය තුලින් සත්‍ය ඥානය තුලින් කෙනෙක් හැදෙන හැටි හොඳින් දකින කෙනාටයි. එහෙම දෙයක් නැති බව දකින කෙනාට. ආත්ම කතාව පුජ්‍යලේ සත්ව කතාවක් හම් වෙන්නේ නැහැ. දෙයක් කියලා දෙයක් හම් වෙන්නේ නැහැ. ඉතින් මේ ඔක්කොගේම මිදෙනකොට අන්න සංඥා වේදනා සංඥාව ඒ කියන්නේ බාහිරට කම්පණය නොවන ස්වභාවයක් වෙනවා. අන්න ඒ ආකාරයටයි මේ විදර්ශනා යානිකයාට ඒ කියන්නේ මේ මාර්ගයේ යන ඉදබික්කවේ වික්කු මේ ශාසනයේ යෝගාවචරයට මේ සංඥා වේදනා නිරෝධ සමාපත්තිය යමු වෙන්නේ. ඒක අර ලෞකික ක්‍රමයට නෙමෙයි. ලෝකෝත්තර භූමිය වෙනස්. ඒක වෙනස්ම ක්‍රමයකට සිද්ධ වෙන්නේ. එහෙනම් ඒ ලෞකික නිගණ්ඨ භාවනාවේ කෙනෙක් ඉන්න එක වගේ නෙමෙයි. මේ කෙනා නැති වෙන තැනත් ඒක හම්බ වෙනවා. එතනත් කියන්නේ නිරෝධ සමාපත්තිය තමයි. හැබැයි එතන කෙනෙක් නැහැ. මේ දෙක අතර වෙනසක් තියෙනවා. ඒක නිසා මෙතන රාග දේශ මොහ ශේවිගෙන යන්නේ මෙන්න මේ නිරෝධ සමාපත්තියේ ඉන්න නිසයි. ඒක නිසා මේවා එකක්වත් මගේ ඇරෙන්නේ නැහැ කිව්වේ ඒකයි. මේවත් හමු වෙනවා කිව්වේ ඒකයි. අනේ ඒත් කෙනාට දැනෙන අර ආසවක්ඛ්‍ය ඥානෙ ඒත් පවතිනවා. සංඥා වේදනා නිරෝධ කරගෙන ඉන්නකොට මුකුත් දැනෙන්නේ නැති සුකුම සංඥාවක පවතිනවා. ඒක වෙනම කතාවක්. හැබැයි ඒක තුල සිත සැඟව ගිහිල්ලා තියෙන ආස්ව කෙලෙස් ශ්‍රවණාකාරයේ 100 පැවතුනොත් ඒකත් 100ට එනවා. අන්න ඒක දියවෙගෙන යන එක තමයි අර රාග දේශ මොහ ප්‍රහීන වන ඒක දියවිගෙන යන තැන තමයි අරහත් සමාධිය තියෙන්නේ. ඒතර සංඥා වේදනා නිරෝධ සමාපත්තිය වෙනයි අරහත් සමාපත්තිය වෙනයි. අරහත් සමාධිය වෙනයි. ඒතර මේ ශාසනයේට අදාළ දේ තමයි ඉදබික්කවේ බික්කු මේ ශාසනයටම අදාළයි මේ අරහත් සමාධිය. ඒතර මේ ශාසනයේ නිරෝධ සමාපත්තිය අන්තර පිරිවැඩියන්ගේ නිරෝධ සමාපත්තිය අතර වෙනසක් තියෙනවා. ඒක වුන් ලබන්නේ සමත චිත්ත ඒකාග්‍රතාවය හරහා මේක ලබන්නේ සිතේ සත්‍ය දැකලා මිදෙන ඒ හරහා ගිහිල්ලා සංඥා වේදනා නිරෝධයක්. එතකොට මේ නිරෝධ සමාපත්තිය ආකාර දෙකක් පේනවා. එතකොට ඒ වගේ මේ නිරෝධ සමාපත්තිය තුළ යන්හි තසාත්‍ර එතන දැකලා මිදෙන ගමන සුඛයක් ඒක පරම සුඛය කියලා වේදයේ තුල හිර වෙලා ඉන්නවා. නමුත් බුදුන් වහන්සේ ඒක පරම සුඛය කියලා හඳුන්වන්නේ නැහැ. බුදුන් වහන්සේ දේශනා කරන්නේ එතනිනුත් මිදලා රාග දේශ මොහය වෙන ස්වභාවයක් තුළ නැවත සකස්මක් හේතු නැති කෙනෙක් නැති පුජ්‍යලයක් නැති ආත්ම කතාවක් නැති ආත්ම දෘෂ්ටියක් නැති ස්වභාවයයි. ඒ අරහත් සමාධියයි. ඉතින් මෙන්න මේ පැහැදිලි කිරීම ඉතාම වැදගත්. මේවා පොත්වලින් ඔබට දකින්න ලැබෙන්නේ නැහැ මේ විදිහට. නමුත් මේවා අවබෝධය තුළ පැහැදිලි කරන කාරණා. දැන් මෙතනදී රහත් මහණහුට රාගයේ නිරුද්ධ වූයේ වෙයි. ද්වේෂයේ නිරුද්ධ වූයේ වෙයි. මෝහයේ නිරෝධ වූයේ වෙයි. ආනන්දේ යලිදු මා විසින් අනුපිළිවෙලින් සංස්කාරයන්ගේ සංහිඳීම පවසන ලද්දේ පළමු දැහැනට සමවන්නහුට වචනේ සංහිඳුනේ වෙයි. සංඥා වේදනා නිරෝධ සමාපත්තියට සමවදුනහුට සංඥාවත් වේදනාවත් සංසිඳුනේ වෙයි. රහත් මහණහුට රාගයේ සංසිඳුනේ වෙයි. ද්වේෂයේ සංසිඳුනේ වෙයි. මෝහයේ සංසිඳුනේ වෙයි. ඊට පස්සේ ආයමත් බුදුන් වහන්සේ දේශනා කරනවා. ආනන්ද යලිදු මා විසින් අනුපිළිවෙලින් සංස්කාරයන්ගේ පස්සද්ධිය පවසන ලද්දේ පළමු දැහැනට සමවන්න උට වචනේ සංසිඳුණු වේ. දෙවෙනි දැහැනට සමවන්න උට විතක්ක ਵਿਚාර සංසිඳුණු වේ. තෙවෙනි දැහැනට සමවන්න උට ප්‍රීතිය සංසිඳුණු වේ. සිව්වන දැහැනට සමවන්න උට ආස්වාස ප්‍රාස්වාස සංසිඳුණු වේ. අන්න
සිවනි ධ්‍යානයෙන් පස්සේ ඒ කියන්නේ රූපාවචර ධ්‍යාන වලින් පස්සේ ආකාසඤ්ඤං ආයතනයට සමවන්න උට රූප සංඥා සංසිඳුනේ වෙයි. දැන් රූප සංඥා වලින් මිදිලා අනාකාශ සංඥාව සිත තියාගෙන. විඥානං ආයතනයට සමවන්න උට ආකාසඤ්ඤං ආයතනේ සංසිඳුනේ වෙයි. නසන්නා නාසඤ්ඤායතනයට සමවන්න උට ආකින්ඥායතනේ සංසිඳුනේ වෙයි. සංඥා වේදේති නිරෝධ සමාපත්තියට සමවන්න උට ඒ සංඥාවත් වේදනාවත් සංසිඳුනේ වෙයි. ඒ රහත් මාන උට ඒ රහත් මහණ උතුමන්හට රාග දේශ මොහ සංසිඳුනේ වෙයි. මෙන්න මේක තමයි දකින්න ඕනි තැන. අපි පැහැදිලි කරේ මෙන්න මේ කාරණාව. දැන් ඔබට ඒක මනාකොට පැහැදිලි වෙනවා ඇති. ඉතින් මේවා නැවත අහන්න මේවා රවටෙන්න එපා. නිරෝධ සමාපත්තිය කියන්නේ නිවන නෙමෙයි. නිවන කියලා බුදුන් වහන්සේ නිවන් මඟ පෙන්නන්නේ අරහත් සමාධියයි. අන්න කීනාසවාස බික්කුණෝ රාගෝ පටිපස්සද්දෝ හෝති දෝසෝ පටිපස්සද්දෝ හෝති මෝහෝ පටිපස්සද්දෝ හෝති इति කියවේ එකයි. ඉතින් මේ සූත්‍රයක් විදිහට දකිනවා නම් ඉතින් සූත්‍ර පාලි භාෂාවෙන් ඒ ටික ඒ විදිහටම දකින්න ලැබෙනවා. ඉතින් අතකෝ පරානන්ද මය අනුපුබ්බ සංඛාරාණ පස්සද්දි අක්ඛාතා බටමං ධානං සමාපන්නස්ස වාචා පටිපස්සද්දා හෝති ဒ ුතියං ධානං සමාපන්නස්ස විතක්ක ਵਿਚාරා පටිපස්සද්දා හෝති තතියං ධානං සමාපන්නස්ස පීති පටිපස්සද්දා හෝති චතුර්ණං ධානං සමාපන්නස්ස ආසස පස්සස පටිපස්සද්දා හෝති ආකාසං යාතන සමාපන්නස්ස රූප සංඥා පටිපස්සද්දා හෝති. දැන් මෙතනදී අපි අර කියපු ආකාරයටම ප්‍රථම ධානයට සම්බන්ධින කෙනාට එතකොට වචනේ සංසිඳනවා දෙවෙනි ධානය සංවන්දන කෙනාට විතක්ක ਵਿਚාර ප්‍රීසුක ඒකාග්‍රතාව ප්‍රථම ධානය දෙවෙනි ධානයට සම්බන්ධන කෙනාට විතක්ක ਵਿਚාර සංසිඳිලා තුන්වෙනි ධානයට සම්බන්ධින කෙනාට ප්‍රීති සංසිඳ සුඛ ඒකාග්‍රතාව. ඒතකොට ඒක තමයි බුදුන් වහන්සේ මෙතන පෙන්නන්නේ ප්‍රථම ධානය සංවේදන කෙනාට වචනේ සංසිඳ දෙවෙනි ධානය සංවේදන විතක්ක ਵਿਚාර සංසිඳිලා තුන්වෙනි ධානය සංවේදන කෙනාට ප්‍රීති සංසිඳිලා හතරවෙනි ධානයට සංවේදන කෙනාට අපි දන්නවා දැන් සමාපatti අංග කියලා ගත්තොත් සුඛ ඒකාග්‍රතාව ඒ කියන්නේ ආස්වාස ප්‍රාස්වාස හුස්ම දැනෙන නොදැනෙන ස්වභාවයට යන්ත. ඉතින් මේක ප්‍රායෝගිකව ඔබට දකින්න ලැබෙනවා මේ සමාපatti අවස්ථාව. ඉතින් ඊට පස්සේ තමයි කියන්නේ බුදුන් වහන්සේ අර ආකාසඤ්ඤායතන සමාපන්නස රූප සංඥා පටිපස්සද්දාවති රූප සංඥා වලින් නිදිලා අර හුස්ම නොදැනෙන ස්වභාවය. ඊට පස්සේ විඥානං ආයතන සමාපන්නස ආකාසඤ්ඤායතනස පටිපස්සද්දා හෝති. ඒ විඥාන ආයතන සම්බන්ධින කෙනාට ආකාස ආයතන සංසිඳිලා. ආකින්ඥායතන පටිපස්සන්නස ආකින්ඥායතනං සමාපන්නස විඥානායතනං ච පටිපස්සද්දා හෝති. කියන්නේ ආකින්ඥායතන සම්බන්ධන කාට විඥානායතනේ සංසිඳිලා. නසන නාසඤ්ඤා අංච සමාපන්නස ආකින්ඥායතනං ච පටිපස්සද්දා හෝති. ඒ කියන්නේ සංඥාව නොදැන තැනේදී අර ආකින්ඥායතන සංඥාව ඇති වෙන්නේ නැති වෙන ස්වභාවය සංසිඳිලා. ඒතර සංඥා වේදේති නිරෝධං සමාපන්නස සංඥාච වේදනාංච පටිපස්සද්දා හෝති. සංඥා වේදනාවයි අර අපි කිව්වේ දැනෙන කම්පණය වෙන නොදැනෙන ස්වභාවය. අපි කෙනාට එතකොට සංඥා වේදනාව සංසිඳිලා නිරෝධ සමාපත්තියට සම්බන්ධින කියන එකට. එතකොට කීනාස්ස වාස බික්ඛුනෝ එතකොට කීනාස්ස රහතන් වහන්සේගේ ස්වභාවය. එතකොට රාගෝ පටිපස්සද්දා හෝති, දෝසෝ පටිපස්සද්දා හෝති, මෝහෝ පටිපස්සද්දා හෝති. ඉතින් හෝතේති කීන જાතිය උසිතන් නාපරංගත්තං තතය කියන තැන. එතකොට මේ වටිනා සූත්‍ර දේශනයක් බොහොම කෙටි සූත්‍රයක්. නමුත් අපි හොඳින් පැහැදිලි කරා ටිකක් දීර්ඝ කාරණා බොහොම නිර්මලව නිර්වුල ඔබට අහන්න පුළුවන්. ඉතින් මේවා ගැඹුරුයි කියලා හිතන්න එපා. මෙතන ගැඹුරු කිසිම දෙයක් නැහැ. අපි බහුලී කතා කරගෙන නැහැ. අපි නිතර මේවා මෙනෙහි කරලා නැහැ. නිතර මේ අධ්‍යයනයට ගිහිලා නැහැ. අපි ප්‍රායෝගික වෙලා නැහැ. එහෙනම් අපි ප්‍රායෝගික වෙනවා නම් අපිට මේවා ලොකු දේවල් නෙමෙයි. මේ මගේ යන කෙනාට මේ සියල්ල හමු වෙනවා. ඔබටත් කම්පණය වෙන ස්වභාවය, නොදැනෙන ස්වභාවය
බාහිරට සිත යනවද කම්පණයන ස්වභාවය දිය වෙන ආකාර ප්‍රායෝගිකව අත්දකින්න ලැබේවි. ඔබත් සංඥා වේදනා නිරෝධ සමාපත්තියට සමවදිනවා. ඔබටත් දැනේවි. ඒ මග ඔබට මේ දේශනා වලින් හමු වෙනවා. මේ දේශනා මාලා අධ්‍යයනය කරන කෙනෙකුට නිරෝධ සමාපත්තියට සමවදින ආකාරය අහන්න ලැබෙනවා. ඒ වගේම අරහත් සමාධිය ගැන මන අවබෝධයක් ඇති වෙනවා. අරහත් සමාධියට සමවදින්නේ කෙලෙසද කියලා. ඒ සිදුවන්නක් කරන්නක් නෙවෙයි සිදුවන්න. ආශ්‍රව කෙලෙස් ඡය වෙන ආකාරයේ Tamanට සිදුවන දෙයක්. රාගේ, දේශේ, මොහේ ඡය වෙන එක කරනවා නෙමෙයි වෙනවා. අන්නේ අවස්ථාවත් Tamanට අත්දකින්න ලැබේ. ඒ තමයි අරහත් සමාධිය. එහෙමනම් තෙරුවන් සරණයි.